8. අධිෂ්ඨාන පාරමිතාව. සම්බෝධිය පිණිස පුරණ පාරමිතාවන්ට අයත් වූ දාන සීල ආදී සත්ක්‍රියාවන්ගෙන් කවරක් හෝ මෙසේ කරමි මෙතෙක් කල් කරමි යන සිතින් නියම කරගෙන ඒ නියමය අඩු නොකොට කඩ නොකොට සම්පූර්ණ කිරීම වශයෙන් එහි පිහිටීම අධිෂ්ඨාන පාරමිතාවයි. චර්යා පිටක අටුවාවෙහි කරුණුපාය කෝසල්ල පරිග්‍රහිතං අචල සමාදානාධිඨානං තදාකාර පවත්වනෝ චිත්තූපාද අධිෂ්ඨාන පාරමිතා යයි මහා බෝධි අධිෂ්ඨාන පාරමිතාව දක්වා තිබේ. කරුණාවෙන් හා උපාය කෞශල්‍යයන්ගෙන් පරිග්‍රහිත අචල සමාදාන සංඛ්‍යාත අධිෂ්ඨානයේ හෙවත් ඒ ආකාරයෙන් පවත්නා සිත අධිෂ්ඨාන පාරමිතාව යනු එහි තේරුමයි. බෝධීත්‍රය අතුරෙන් කවරකට වුවත් පැමිණිය හැකි වීමට බොහෝ පින් තිබිය යුතුය. පව මිස පින සත්වයනට එතරම් ප්‍රිය දෙයක් නොවේ. එබැවින් අධිෂ්ඨාන ශක්තිය නැති තැනැත්තා කලින් කරන්නට සිතා අවස්ථාව පැමිණි කලෙහි සමහර විට එය නොකර හරින්නේය. සිතුවාට වඩා අඩු කොට කරන්නේය. දහසක් දෙන්නට සිතා 100ක් දීමෙන් නවතින්නේය. මසක් සිල් රකින්නට සිතා පටන්ගෙන සතියකින් නවතින්නේය. දිවිහිමියෙන් මහණදම් පුරන්නට සිතා පැවිදිව කලකදී ගිහි බවට පැමිණෙන්නේය. එසේ නොවී සිතූ හැටියෙන් ඒ පින සම්පූර්ණ කළ හැකි වීමට අධිෂ්ඨාන ශක්තිය තිබිය යුතුය. අධිෂ්ඨාන මාත්‍රය මහ පිනක් නොවතදු අධිෂ්ඨාන ශක්තිය නැතියන්ට පාරමිතා සම්පූර්ණ නොකළ හැකි බැවින් ඒ අධිෂ්ඨානයද එක් පාරමිතාවක් වශයෙන් ගණන් ගනු ලැබේ. මෙය දාන ආදී පාරමිතාවන් හා බැඳී පවතින පාරමිතාවකි. අධිෂ්ඨාන පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය. අධිෂ්ඨාන පාරමිතාව පිරිය හැකි වීමට අධිෂ්ඨාන ශක්තිය නැති අයගේ දුබල බවත් අධිෂ්ඨාන ශක්තියේ ගුණත් අධිෂ්ඨාන ශක්තිය ඇතිවුන්ගේ චරිතත් මෙනෙහි කළ යුතුය. ගංගාතීරිය තෙරුන් වහන්සේ සැවැත් නුවර දත්ත නම් වූ ගෘහපති පුත්‍රයෙක් සසර කලකිරී බුදු සසුනේහි පැවිදිව පාංසුකූල චීවරයකින් හා සොහොන් වලට දිය ඉසින බඳුනක් බඳු මැටි පාත්‍රයක්ද ගෙන ගම් ඉවුරක තල්පත් 3කින් කළ කුඩා කුටියක විසුවේය. ගම් ඉවුරෙහි වෙසෙන බැවින් ඒ තෙරුන් වහන්සේගේ නම ගංගාතීරිය නම් විය. ඒ තෙරුන් වහන්සේ රහත් නොව කිසිවෙකු හා කතා නොකරමියයි අධිෂ්ඨාන කරගෙන පළමුවන අවුරුද්ද එක වචනයකුදු කිසිවක් හා කතා නොකොටම මහණදම් පිරූහ. දෙවන අවුරුද්දේදීද ඒ තෙරුන් වහන්සේ පිණුසිඟා වඩනා ගමෙහි එක් ස්ත්‍රියක් තෙරුන් වහන්සේ ගොළුවේද්ද නැතදැයි විමසනු පිණිස පාත්‍රයට කිරි වක් කරන්න පටන් ගත්තාය. තෙරුන් වහන්සේ අතින් සංඥා කළමුත් ඕ නවත්වන්නේ නැතුවම වක් කරාය. එදා ඇයට ඇත නැගණිය යන වචනය උන්වහන්සේ කීය. තුන්වන වසේදී උන්වහන්සේ රහත්ව මේ ගාථා වදාළහ. තින්නං මේ තාලපත්තානං ගංගාතීරේ කතා කුටි චවසිත්තෝව මේ පත්තා පංසුකූල ච චීවරං ද්වින්නං අන්තර වස්සානං ඒකා වාචා මේ බාසිතා තතියේ අන්තර වස්සම්හි තමොක්ඛන්தோ පදාලිතෝ. තේරුම ගම් ඉවුරෙහි මාගේ කුටිය තල්පත් 3කින් කරන ලද්දේය. මාගේ පාත්‍රය සොහොන් ගිනි නිවීමට දිය එසින බඳුන් බඳුය.
චීවරය පාංශුකූල චීවරයකි. මා විසින් අවුරුදු 2කට කතා කරන ලදුවේ එක වචනයකි. තුන්වන වසරෙහි මෝහස්කන්ධය බිඳින ලද්දේය යනු එහි තේරුමයි. සිවි රජතුමා සිවි රට අරිෂ්ඨපුරයේ රජකල සිවි මහරජාණෝ නගරද්වාර 4 නුවර මැද රාජ භවන සමීපයේ යන ස්ථාන 6හි මහා දන්සැල් 6ක් කරවා දිනකට ලක්ෂ 6 බැගින් වැය කරමින් දුගී මැගේ යාචකයන්ට දන් දුන්හ. රජතුමා බොහෝ දිනයන්හි දන්සැල් බලා ඇවිදින්නේය. එතුමා එක් 15වක පොහෝ දිනයක උදෑසන රාජ පර්යංකයෙන් හිඳ සිතනුවේ මා විසින් බාහිර වස්තුන්ගෙන් නොදුන් දෙයක් නැත. බාහිර වස්තු දානයම මට ප්‍රමාණවත් නොවන්නේය. මා විසින් අධ්‍යාත්මික වස්තු දිය යුතුය. මගෙන් අධ්‍යාත්මික එවත් අභ්‍යන්තර වස්තුවක් ඉල්ලන්නට ප්‍රතිග්‍රාහකයෙකු පැමිණියහොත් හොඳයි. ඇසක් වුවත් ඉල්ලන කෙනෙකුට පැමිණියහොත් මම මාගේ ඇස උපුටා දෙමි යයි සිතාගත්තේය. රජතුමාගේ සිතවිල්ල සක් දෙවිඳුට පෙනී මේ රජු ඉටාගත් හැටියටම එය ඉටු කිරීමටත් සමත් වේදැයි විමසන්නෙමි යයි සිතා සිවි රජු දන්සැල් බැලීමට යන මග මහලු බමුණු වෙසින් සිට ඇස ඉල්ලීය. සිවි රජතුමා තමා කළ අධිෂ්ඨානය කඩ නොකොට බමුණා රජමාලිකයට ගෙන්වා තමාගේ නෙත් උපුටා බමුණාට දුන්නේය. විස්තර ජාතක අටුවාවෙන් බලනු. සංකපාල නාගරාජයෝ බෝසතාණන් වහන්සේ සංකපාල නාගරාජ වූ කාලයේදී කන්හවන්න නම් වූ ගඟ සමීපයේ මහමගකට හා එක් පියමගකට ද අතර වනයේ තුඹසක් සමීපයෙහි පෙහෙවස් වෙසති. නාගරාජයෝ එහි පැමිණ මාගේ හම ඕමනා කෙනෙක් හම ගනිත්වා. ඇට මස් නහර ඕමනා කෙනෙක් වෙත්නම් ඒවාත් ගනිත්වා යයි අධිෂ්ඨාන කොට තමන් වහන්සේගේ සිරුර දානමුකෙහි තබා සිල් සමාදන්ව තුඹස මත වෙසන දිනයක පසල් දනව් වැසි මිනිසුන් 12 දෙනෙක් මස් සොයා වනයේහි ඇවිද එකම සතෙකුවත් නොලබා ආපසු එන්නා විට තුඹස මත සයනය කරන බෝසතුන් දැක අද මේ නාගයා මරා කමු යයි උල් ආදියගෙන එතනට ලං වූහ. නාගරාජයන්ගේ ශරීරය ඔරු කඳක්සේ මහත්ය. ඒ මිනිසුන්ගේ පිය ගැටෙන හඬ අසා බෝසතාණෝ හිස ඔසවා බලා හුල් ආදියගෙන එන ඒ නපුරු මිනිසුන් දැක මම මාගේ ශරීරය දානමුකෙහි තබා හොත්තෙමි. අද මාගේ අදහස මුදුන්පත් වන්නේ යයි සිතා මොවුන් මාගේ ශරීරය කෙසේ කැපුවත් කෙටුවත් කිපි ඇස හැර නොබලමියයි තදින් අධිෂ්ඨාන කර හිස දරණ අතරෙහි තබා සයනය කළහ. ඔවුන් පැමිණ වලිගෙන් ඇද බෝසතාණන් බිම හෙලා අට තැනකින් උල්වලින් ශරීරය සිදුරු කොට ඒවායේ කටු සහිත වේවැල් දමා කත් ලී අටක බැඳ කරින් ඔසවාගෙන යන්නට පටන් ගත්හ. බෝසතාණන් වහන්සේ එකවරක් විස පිඹ හැරීමෙන් ඒ හැම දෙනාම මොහොතකින් විනාශ කර දැමීමට සමත් වුවද තමන් වහන්සේගේ අධිෂ්ඨානය කඩ නොකොට ඒ සියලු වේදනා කෝප නොවී ඉවසා සිටියහ. එසේ ගෙන යනු ලබන කල්හි බෝසතාණන් වහන්සේ දුබල වීමෙන් හිස නැමී පොළොවෙහි හැපෙන්නට විය. එකල්හි ඒ මිනිස්සු බෝසතාණන් නැවතත් බිම දමා උලක්ගෙන නාසය විද බිම නොසැප්පෙන ලෙස ලණුවකින් කත් ලීයෙහි බැඳගෙන නැවතත් ඔසවාගෙන ගියහ.
බෝසතාණන් වහන්සේ කොතෙක් වේදනා ඇති වුවත් තමන් වහන්සේගේ අධිෂ්ඨානයෙහි පිහිටා සියල්ල ඉවසූහ. වද දෙමින් ගෙන යනු ලබන බෝසතාණන්ගේ ඒ මග ආලාර නම් කාරුණික වෙළෙන්දෙක් දැක මිනිසුන්ට මිලදී මුදා හැරියේය. තේමිය පණ්ඩිත චරිතය. අතීතයේ බරණැස් නුවර එක් රජෙකුට දරුවෝ නොවූහ. රටවැස්සෝ රාජවංශය ඉදිරියට ගෙන යාමට කෙනෙකු නැති බව දැක රැස් වී දරුවන් පතන ලෙස රජුට දැනුම් දුන්හ. රජතුමා අන්තපුරයේ 16000ක් ස්ත්‍රීන්ට හා අගමෙහිසිය වූ චන්ද්‍රා දේවියටද දරුවන් පතන ලෙස නියම කළේය. චන්දා දේවිය 15වක පොහොය දිනෙහි තමාගේ සීලය මෙනෙහි කොට ඉදින් මම පිරිසිදු සිල් ඇත්තියක් බව සැබෑ නම් ඒ සත්‍යානුභාවයෙන් මට පුතෙක් ලැබේවා යයි සත්‍යක්‍රියා කළාය. ඇගේ සීල තේජසින් සක්දෙවිඳුගේ අසුන උණු විය. සක්දෙවිඳු අස්න උණුවීමේ කාරණය දැන චන්ද්‍රාදේවියට දරුවෙක් ලබා දෙන්නට සිතා ඇගේ දරු ගැබට සුදුසු කෙනෙකුන් සොයන්නේ තවතිසා දෙව්ලොව ඉපිද ආයුෂ ගෙවී මතු දෙව්ලොවක උපදිනු රිසියෙන් සිටින බෝසතාණන් වහන්සේ දැක එහි ගොස් යහළුව මිනිස් ලොව උපනහොත් ඔබට පෙරුම් දම් පුරන්නට ලැබෙන්නේය. ඔබ නිසා මහා ජනයාටද වැඩ සිදුවන්නේය. බරණැස් රජුගේ දේවිය දරුවෙකු පතන්නීය. ඔබ ඇගේ කුස පිළිසිඳ ගනු මැනව යයි කීය. බෝසතාණන් වහන්සේ සක්දෙවිඳුගේ ඉල්ලීම පිළිගෙන චන්ද්‍රාදේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේ මව්කුසින් බිහි වූ දිනෙහි මහවැසි වැසී මුළු කසී රට තෙමී ගිය බැවින්ද රජුගේ හා ඇමති ආදියන්ගේ ලය ප්‍රීතියෙන් තෙත් වී ගිය නිසාද උන්වහන්සේට තේමිය කුමාරයෝ යයි නම් තැබූහ. ඉපිද මසකට පසු තේමිය කුමාරයන් සරසා බරණැස් රජු වෙත ගෙන ගියේය. රජතුමා ලදරුවා ඇකේහි තබා සුරතල් කරමින් සිටින වේලෙහි සොරුන් 4 දෙනෙකුන් එතුමා ඉදිරියට ගෙනාවෝය. රජතුමා එයින් එකෙකුට 1000ක් කස පහර දීමටත් එකෙකු සිරගෙට යැවීමටත් එකෙකුට සැත් පහර දීමටත් එකෙකු උල හිඳුවීමටත් නියම කළේය. ඇකේහි හුන් කුමාරයා පිය රජුගේ කතාව අසා සංවේගයට පැමිණ අහෝ මාගේ පියා මේ රජකම නිසා අපායේ උපදවන පව්කම් කරන්නේ යැයි සිතුවේය. දෙවන දිනෙහි කුමාරා සේසතයට සරසන ලද ඇඳෙහි සැතප වූහ. එහි මදක් සැතපී ඇස හැර බැලූ බෝසත් කුමරාට මහත් වූ ශ්‍රී සෞභාග්‍ය දැක මහා බයක් ඇතිවිය. මම මේ රජගෙදරට කොයින් ආයෙම් දෝ යයි සිතන්නා වූ කුමරාට ජාති ස්මරණ ඥානය ඇතිවිය. කුමාරයාණන්ට අතීතයේහි එහි 20 වසක් රාජ්‍ය කිරීම නිසා පව්කම් කොට අවුරුදු 80000ක් ඔසුපත් නරකයක පැසෙන්නට සිදු වූ බව පෙනින. එයින් වඩාත් සංවේගයට පත් බෝසතාණෝ පව්කම් වලින් වැළකී කල නොහෙන මේ රජකමෙන් මට කම් නැත. කෙසේ මම රජගෙදරින් මිදෙන්නේම් දැයි සිතමින් සැතපුනාහ. බෝසතාණන් වහන්සේ දොම්නසින් වැතට සිටින කල්හි පෙර ජාතියක උන්වහන්සේට මව් වූ දේවතා දුවක් පෙනී සිට බෝසතාණන් අමතා දරුව බිය නොවව ගොළුෙකුසේද බිහිරියෙකුසේද කොරෙකුසේද විසීමෙන් මේ රජගෙදරින් ඔබට මිදිය හැකිය යයි කීවාය. බෝසතාණන් වහන්සේ තමන් මේ රජගෙදරින් බැහැර කරනතුරු ගොළුෙකුසේද බිහිරෙකුසේද කොරෙකුසේද වෙසන හැටියට තදින් අදිෂ්ඨාන කරගත්හ. තමන් වහන්සේ කරගත් අදිෂ්ඨානයේ පිහිටා සිටීමෙන් බෝසතාණන් වහන්සේ ඇවිදින කතා කරන වයසට පැමිණියාහුද ගොළුෙකු බිහිරෙකු
කොරෙකු ලෙසම කිසි කතාවක් නොකොට කාගේවත් වචනයකට ඇහුම්කම් නොදී නොසලී උන්හ. මාපිය ආදීහු බෝසතාණන්ගේ එසේ විසීම ගැන ශෝකයට පැමිණ බිහිරන්ගේ කන් මෙසේ නොවේය, ගොළුවන්ගේ කම්මුල් මෙසේ නොවේය, පිලුන්ගේ අත්පා මෙසේ නොවේය. මේ කුමරා ගොළුවෙක් බිහිරෙක් කොරෙක් වන්නට නුපුළුවන. මෙහි යම් කරුණක් තිබිය යුතුය යයි කුමාරයන් විමසන්නට පටන් ගත්හ. කුමාරයන් විමසනු පිණිස සමහර විට මුළු දවසම කිරි නොදෙති. කිරි නොලැබීමෙන් උගුරකට වියලී යන්නේ වී නමුත් අදිෂ්ඨානයෙහි පිහිටා බෝසතාණෝ කිසි ශබ්දයක් නොකරති. දරුවාගේ निराහාරව සිටීම නොයිවසිය හැකි මෑණියෝ පසුව කිරි දෙවති. මෙසේ වරින් වර කිරි නොදී වර්ෂයක්ම විමසූ නමුත් කුමාරයන්ගේ වෙනසක් නොදුටුවෝය. ඉන්පසු දරුවෝ රසකැවිලිවලට කැමති වෙතැයිද, පලාපලයන්ට කැමති වෙතැයිද, සෙල්ලම් බඩුවලට කැමති වෙයිද, භෝජනවලට කැමති වෙයිද, ඒ දේවලින් 5 අවුරුදු වයස වනතෙක් කුමාරයන් විමසූහ. බෝසතාණෝ මදකුදු නොසැලී අදිෂ්ඨානයේ පිහිටා උන්හ. ඉක්බිති 5 අවුරුදු දරුවෝ ගින්නට බිය වෙතැයි ගින්නෙන් විමසමු යයි මහ ගෙයක් කරවා තල්පත් සෙවලි කරවා සමාන වයස් දරුවන් හා බෝසතාණන් එහි මැද හිඳවාගෙන ගිනි තැබූහ. ගෙය ගිනිගත් කල්හි සෙසු දරුවෝ පලා ගියහ. බෝසතාණෝ දැවී මිය යාම අපායේ පැසීමට වඩා යෙහෙකයයි අදිෂ්ඨානය නොබිද සමාපත්තියට සමවන් කෙනෙකුසේ ගිනි ඇවිලගෙන ගෙය මැද උන්හ. ගින්න හොඳටම ලං වූ කල්හි බෝසතාණෝ බැහැරට ගත්හ. බෝසතාණෝ 6 අවුරුදු වයසට පැමිණි කල 6 අවුරුදු දරුවෝ මතතුන්ට බිය වෙතැයි ඇතුන් කරන කොටගෙන විමසනු පිණිස සෙසු දරුවන් හා බෝසතාණන් මිදුලේ හිඳුවා ඇතු එවූහ. පුරුදු කරන ලද පරිදි ඇතු නාද කරමින් හොඳින් පොළවට පහර දෙමින් බියගන්වමින් ආයේය. සෙසු දරුවෝ හිස් ලූලු අත පලා ගියහ. බෝසතාණෝ අදිෂ්ඨානය නොබිද නොසලී උන්හ. ඇතු අවුත් කුමාරයන් ඒ මේ අත පෙරලා ගියේය. මෙසේ නැවත විමසා බෝසතුන්ගේ වෙනසක් නොදැක 7 අවුරුදු වයසට පැමිණි කල්හි සර්පයන් කරනකොට විමසන්නටත් පටන් ගත්හ. බෝසතාණන් සෙසු දරුවන් හා වෙසෙන කල්හි දල උදුරන ලද සර්පයන් ඒ පිරිස මැදට දැමූහ. සෙසු දරුවෝ කෑගසමින් පලා ගියහ. බෝසතාණෝ සර්පයන්ගෙන් මිය ගියොත් මිය යත්වා යයි අදිෂ්ඨානය නොබිද නොසලී උන්හ. සර්පයෝ ඇඟේ වෙලුනාහ. එහෙත් බෝසතාණෝ නිශ්චලවම උන්හ. ඉක්බිති නැටුම් දැක්වීමෙන් විමසූහ. එයින්ද බෝසතාණන්ගේ වෙනසක් නොදැක කඩුවෙන් විමසනු පිණිස පුරුෂයෙකු යෙදවූහ. සෙසු දරුවන්ට හා තේමිය කුමරුන්ට රජ මිදුලෙහි ඉන්නට හැර සෙසු දරුවන් සෙල්ලම් කරමින් ඉන්නා වේලෙහි එක් පුරුෂයෙකු දිලිසෙන කඩුවක් කරකවමින් එහි අවුත් කසී රජුගේ කාලකන්නි පුත්‍රයා කොහිද? ඔහුගේ හිස සිඳන්න ඕනෑ යයි කියමින් ඒ මේ අත දුවන්නට විය. සෙසු දරුවෝ බියෙන් වෙවුලා පලා ගියහ. බෝසතාණෝ අදිෂ්ඨානය නොබිද නිශ්චලව උන්හ. ඉන් පසුත් බෝසතාණන් වහන්සේ විමසනු පිණිස මැස්සන් ලවා කැවීම්, ගින්නෙන් රත් කිරීම ආදියෙන් උන්වහන්සේට නොයෙක් දුක් දුන්හ. මා පියෝද ඒ ගොළු අත අත්හරින ලෙස නොයෙක් අයුරින් යාඥා කළෝය. එහෙත් රජගෙදරින් බැහැර කරනතුරු උන්වහන්සේ තමන්ගේ අදිෂ්ඨානයේ පිහිටා විසූහ. උන්වහන්සේ කතා කළේත් ඇවිද්දේත් 12 අවුරුදු වියේදී
රජගෙයින් බැහැර කළ පසුය. අදිෂ්ඨාන පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය. අදිෂ්ඨාන ශක්තිය නැති බව සම්බෝධියට පැමිණීමට තබා උගෙනීමේදී ආදී ලෞකික කර්ම සාර්ථක කර ගැනීමටද මහත් බාධාවකි. දුෂ්කර දේ සිදු කරගත හැකි වන්නේ මම මෙය කරමි යන ස්ථීර අදිෂ්ඨානයක් ඇති කරගෙන එහි පිහිටා සිටින තැනැත්තාටය. උගෙන ගන්නා ශිෂ්‍යයෙක් එක දෙයක් මද කලක් උගෙන එය අමාරුයි කියා හෝ එයින් ප්‍රයෝජනය නොලැබිය හැකි කියා හෝ තව කලකදී තවත් දෙයක් උගෙනීමත් එයත් අතහැර තවත් කලකදී තවත් දෙයක් උගෙනීමත් කරන්නට පටන් ගනී නම් එබඳු තැනැත්තාට උගතෙකු නොවිය හැකිය. එක් තැනක උගෙනීම කරමින් සිට එතන නරකය කියා තවත් තැනකටත් එතන නරකයි කියා තවත් තැනකටත් යමින් ස්ථාන මාරු කරන තැනැත්තාටද උගතෙකු වීම දුෂ්කරය. රැකිරක්ෂාවන් පිළිබඳවද එය එසේමය. එබැවින් හැම දෙයක්ම කරන හැම දෙනාටම ඒ දේ සිදු කරගත හැකි වීමට අදිෂ්ඨාන ශක්තිය තිබිය යුතුය. සම්බෝධියට පැමිණෙනු කැමැතියන් විසින් අනුක්‍රමයෙන් පුරුදු කිරීමෙන් බලවත් අදිෂ්ඨාන ශක්තියක් ඇති කරගත යුතුය. සම්බෝධිය පිණිස අදිෂ්ඨාන ශක්තිය පුරුදු කළ යුත්තේ සීලාදී ගුණයන් පුරුදු කිරීම වශයෙනි. කිසි ගුණ ධර්මයක් පුරුදු කරගත නැති තැනැත්තන් විසින් එය පංචශීලයෙන් පටන් ගත යුතුය. බොහෝ දෙනා විසින් රැකීමේ බලාපොරොත්තුවක් නැතිව සිකපද කීම් වශයෙන් පමණක් සමාදන් වන පංචශීලය වැඩක් නැති එකකි. දීර්ඝ කාලයක් නොකඩකොට පන්සිල් රැකීම දුෂ්කර කරුණකි. පංචශීලයේ වටිනාකම ඇතිවන්නේ දීර්ඝ කාලයක් රැකීමෙනි. විනාඩි ගණනක් පැය ගණනක් රකින සීලයේ වටිනාකමක් නැත. අදිෂ්ඨාන ශක්තිය ඇතිවීමට පළමුවෙන් සතියක් පන්සිල් අදිෂ්ඨාන කරගෙන ඒ සතිය තුලදී කොපමණ අමාරුවකටවත් එක සිකපදයක්වත් නොකඩකොට සීලය රැකිය යුතුය. මෙසේ සතියෙන් සතිය පුරුදු කොට මාස වලින්ද අවුරුදු වලින්ද එය පුරුදු කළනු. එසේම අටසිල් රකින්නට අදිෂ්ඨාන කරගෙන එයද පුරුදු කළ යුතුය. එය පුරුදු කරන තැනැත්තා මේ මාසයේ පෝය 4ටම සිල් සමාදන් වෙමි අදිෂ්ඨාන කරගෙන එය නොකඩා කළ යුතුය. මේ වර්ෂයේ 15වක පෝය 12ටම සිල් සමාදන් වෙමි යයි කියා හෝ ඊටාගෙන එසේ කළ යුතුය. මම අද කිසිවෙකුට කෝප නොවි කිසිවෙකුට පීඩාවක් නොකොට මෛත්‍රියෙන් වෙසෙමි මෛත්‍රිය අදිෂ්ඨාන කරගෙන ඒ දිනෙහි නොකඩ කොට ඒ පැවැත්විය යුතුය. ක්‍රමයෙන් දින ගණන් වැඩි කර පුරුදු කරනු. මම මෙපමණ වේලාවක් භාවනා කරමි ඊටාගෙන මොනම කරුණක් නිසාවත් නොනවත්වා નિયમિત කාලය සම්පූර්ණ වන තෙක් භාවනා කරනු. බුලත් දුම්කොළ හැපීම දුම් බීම කරන්නවුන්ට පැය ගණන් දින ගණන් ඒවායින් වැළකීම් වශයෙන් අදිෂ්ඨානය පුරුදු කළ හැකිය. අදිෂ්ඨාන ශක්තිය නැතියන්ට පුරුදු වූ නොමනා සිත් අතහැරීම දුෂ්කරය. පැවිද්දන්ටද මේ සතියේ එකම ඇවතකටවත් නොපැමිණ වෙසෙමි යනාදීන් කාල පරිච්ඡේද අදිෂ්ඨාන කර ගැනීමෙන් අදිෂ්ඨානය පුරුදු කළ හැකිය. දූතාංග රැකීමද අදිෂ්ඨාන ශක්තිය ඇති කර ගැනීමට උපායකි. ඒවාද කාල පරිච්ඡේද කොට අදිෂ්ඨාන ඇති කරගත හැකිය. කුඩා කුඩා දේ ගැන අදිෂ්ඨාන කොට ශක්තිය ලබාගත් තැනැත්තාට ක්‍රමයෙන් කුමක් වුවත් අදිෂ්ඨාන කොට එහි පිහිටීමේ ශක්තිය ලැබෙන්නේය. අදිෂ්ඨාන පාරමිතාවේ ප්‍රභේද. යම්කිසි අදිෂ්ඨානයක් කරගෙන සිටින සමහරු
තමන්ට අලාභයක් වන කල්හි එය කඩ කරති. අදිෂ්ඨානය කඩ කිරීමෙන් යම් කිසිවෙක් ලබාගත හැකි අවස්ථාවක් එළඹියහොත් ලාභ ආසාවෙන් අදිෂ්ඨානය කඩ කරති. අමුදරුවන්ගේ කීම්වලට අවනත වීම වශයෙන්ද දරුවන්ගේ කටයුතු නිසාද අදිෂ්ඨානය කඩ කරති. එසේ කඩ කරන දුර්වල අදිෂ්ඨානයන් සම්බෝධියට පැමිණීමට ප්‍රමාණ නොවන බැවින් ඒවා අදිෂ්ඨාන පාරමිතාව ලෙස ගණන් ගනු නොලැබේ. ධනය නිසාවත් අමුදරු ආදීන් නිසාවත් නොකඩන ශක්තිමත් අදිෂ්ඨානය අදිෂ්ඨාන පාරමිතාවයි. ධනාදිය නිසා අදිෂ්ඨානය නොකඩන ඇතැම්හු තමන්ගේ අදිෂ්ඨානයේ පිහිටියහොත් තමන්ගේ ශරීරාවයවයන්ගෙන් යම් කිසිවකට හානියක් එය රැක ගැනීමට හානියක් වෙතොත් එය අදිෂ්ඨානය රැකීම කඩති. ඇස් දෙක අන්ධ වෙන්නට හැර තමන් වහන්සේගේ කරගත් අදිෂ්ඨානය නොකැඩූ චක්කුපාල තෙරුන් වහන්සේ මෙන් ශරීර අවයවද නිසාද අදිෂ්ඨානය නොකඩවන්නවුන්ගේ ඉහතකී අදිෂ්ඨානයට වඩා බලවත් වූ අදිෂ්ඨානය අදිෂ්ඨාන උපපාරමිතාවයි. තේමිය කුමාරයන්ගේ අදිෂ්ඨානය බදු ජීවිතය නිසාද නොකඩ කරන්නා වූ අදිෂ්ඨානය අදිෂ්ඨාන පරමත්ත පාරමිතාවයි.